කල්පෙල කපුපනාස පත්‍ය අනිමිත්තාය චේතෝ විමුක්තිය තිතියාති තයෝකෝ ආවසෝ පත්‍ය අනිමිත්තාය චේතෝ විමුක්තිය තිතියා සබ්බ නිමිත්තානංච අමනසිකරෝ අනිමිත්තායච ධාතුයා මනසිකරෝ පුබ්බේව අபிසංකාරෝ ඉමේකෝ ආවසෝ තයෝ පච්චය අනිමිත්තාය චේතෝ විමුක්තිය තිතියාති කතිපනාවසෝ පච්චය අනිමිත්තාය චේතෝ විමුක්තිය උට්ටානායාති දේකෝ ආවසෝ පච්චය අනිමිත්තාය චේතෝ විමුක්තිය උට්ටානාය සබ්බ නිමිත්තානංච මනසිකරෝ අනිමිත්තාය ච ධාතුයා අමනසිකාරෝ එමේකෝ ආවසෝ ද්වේ පච්චය අනිමිත්තාය චේතෝ විමුක්තිය උට්ටානායාති. ඔව්. අනේ අනිමිත්ත වූ චේතෝ විමුක්තිය ගැන නේද කියන්නේ. මතක ඇති කලින් කිව්ව අනිමිත් අටුවාවේ කීවත් කලින් උඩ තැනකදී අනිමිත්තායති ඉදකින් පුච්චති නිරෝධතෝ වුට්ඨානක ඵල සමාපatti. නිරෝධ සමාපත්තියෙන් නැගී හිඳින ඵල සමාපත්තියයි මේ විදිහට මේ අනිමිත්ත චේතෝ විමුක්තිය විදිහට කතා කරගෙන යන්නේ. ඒකේ ප්‍රශ්නයක් එතකොට අහනවා හතිපනවසෝ පච්චයා අනිමිත්තාය චේතෝ විමුක්තිය තිතියාති. යා අනිමිත්ත වූ චේතෝ විමුක්තියේ තිතිය පැවැත්මට ප්‍රත්‍ය වන ධර්ම මොනවද කියලා. කතිපච්චය නේද? ප්‍රත්‍ය කීයක් තියෙනවද කියලා. තයෝකෝ ආවසෝ පච්චය අනිමිත්තාය චේතෝ විමුක්තිය තිතිය. පැවැත්නි අනිමිත්ත වූ චේතෝ විමුක්තියේ තිතියට ඒ කියන්නේ උත්පාදනයේට නෙමෙයි තිතියට ප්‍රත්‍ය තුනක් තියෙනවා. මොනවද? සබ්බ නිමිත්තානං අමනසිකාරෝ සියලුම නිමිතීන් මනසිකාර නොකිරීම අනිමිත්තායච ධාතුයා මනසිකාරෝ අනිමිත්ත වූ ධාතුව පිළිබඳ මනසිකාරය පුබ්බේව අபிසංකාරෝ පූර්ව අවස්ථාවක්හි අபிසංඛාරෝ විශේෂ වශයෙන් කරන ලද සැකසීම අபிසංස්කරණය කියන්නේ නේද? ඉමේකෝ ආවසෝ තයෝ පච්චය අනිමිත්තාය චේතෝ විමුක්තිය තිතියා. මෙන්න මේකයි ප්‍රත්‍ය තුන. අපි ඒකේ කියන කාරණා අටුවාවෙක් කළා ගලපලා බලමු. ඊතුරු කාරණෙත් බලන්නකො. 32 අංක කියනවා කතිපනාවසෝ පච්චය අනිමිත්තාය චේතෝ විමුක්තිය වුට්ඨානාය. අනිමිත්ත චේතෝ විමුක්තියෙන් නැගී සිටීමට ප්‍රත්‍ය කීයක් තියනවද? වේකෝ ආවසෝ පච්චය අවත්නි ප්‍රත්‍ය ධර්ම දෙකයි අනිමිත්තාය චේතෝ විමුක්තිය වුට්ඨානාය. ඒ අනිමිත්ත වූ චේතෝ විමුක්තියෙන් නැගී සිටින්නට ප්‍රත්‍ය ධර්ම දෙකක් තියෙනවා. මොනවද? සබ්බ නිමිත්තානංච මනසිකාරෝ. මෙතනදී කියනවා නැගී සිටින්නට හේතු වෙනවා සියලු නිමිති මනසිකාර කිරීම. අනිමිත්තාය ධාතුයා අමනසිකාරෝ නේද? අනිමිත්ත ධාතුව පිළිබඳව මනසිකාර නොකිරීම. උඩින් සමවදින්නට මේවා මනසිකාරය අනිමිත්ත ධාතුව මනසිකාරය කියවා. දැන් ඒකෙන් නැගී සිටින්නට නම් තවදුරටත් මනසිකාර නොකිරීම. ඉමේකෝ ආවසෝ වේ පච්චය අනිමිත්තාය චේතෝ විමුක්තිය වුට්ඨානාය. අවත්නි මෙන්න මේ ප්‍රත්‍ය දෙක තියෙනවා අනිමිත්ත චේතෝ විමුක්තියෙන් නැගී සිටීමට. අටුවාවේ ඕක තමයි විග්‍රහ කරන්නේ ඉදානි වලංජන සමාපත්තියෙන් පුච්ඡන්තෝ. උඩින් ඇහුවේ ප්‍රශ්නේ නිරෝධතෝ වුට්ඨානක ඵල සමාපත්තිය නේද? අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා ප්‍රශ්නේ ඇහුවේ උඩින් මතක ඇති මේ නිරෝධ සමාපත්තියේ නැගී සිටින අවස්ථාවක ඵල සමාපත්තිය. මේ අහන්නේ හිතියා කියලා ප්‍රශ්නයක් අහන්නේ වලංජනක සමාපත්තිය පිළිබඳව. සාමාන්‍ය අවස්ථාවක ටීකාවේදී අර්ථ කියනවා වලංජන සමාපත්තිය කියන්නේ අරිය විහාර වශයෙන් විහරණ සමාපatti නේද? ආර්ය විහරණයක් ඇති අර නිරෝධ සමාපatti අවස්ථාව නෙමෙයි සාමාන්‍ය ආර්ය විහරණයක් විදිහට සමවදින අවස්ථාවක් තමයි
මේ වළංජන සමාපත්තියක් කියන්නේ. ඔය කියන්නේ අටුවාවෙන් නිරෝධතෝ හි උත්ථානක ඵල සමාපත්තියා තිතිනාම නොහෝති. නිරෝධයෙන් නැගී සිටින්නා වූ ඵල සමාපත්තිය පිළිබඳව තිතිනාම නොහෝති. එහෙම මේ තිතියක් කියන්නේ එහෙම පැවැත්මක් නැහැ කියනවා. ඒකංගේ චිත්තවාරමේව පවත්තිත්වා භවංගං හෝතරති. චිත්තක්ෂණ එකක් හෝ දෙකක් හෝ පැවතිලා පුරුදු විදියට සිට භවංගයට බැස ගන්නවා. ඒ කියන්නේ නිරෝධ සමාපatti අතරතුරේදීම චිත්තචෛතසික ධර්ම හට ගැනීමක් නැහැ. නිරෝධ සමාපත්තියෙන් නැගී සිටිනවා. ඒ නැගී සිටින්නේ මොකකින්ද? මේ කියන ඵල සමාපත්තියකින්. ඒ ඵල සමාපatti චිත්තය චිත්තක්ෂණ එකක් හෝ දෙකක් හටගෙන ඊට පස්සේ සිත භවංගයට වැටෙනවා. මෙතන කියනවා මෙතන ඒක කියලා අයං හි භික්ඛු මේ භික්ෂුතෙම ඒ කියන්නේ මේ නිරෝධ සමාපත්තියට සමවදින භික්ෂුව සත්ත්‍ය දිවසේ අරූප පවත්තන් නිරෝධෙත්වා දින 7ක් පුරා අරූප ධර්මයන්ගේ පැවැත්ම නිරෝධෙත්වා නිරෝධණය කොට නවත්වලා නිසින්නෝ හිඳියේ නිරෝධ බුද්ධානක ඵල සමාපත්තියක් න තිරං තිත්තති. මේ විදිහට අරූප ධර්ම දවස් 7ක් නවත්තපු උතුමන් වහන්සේ මේ නිරෝධයෙන් නැගී සිටින අවස්ථාවේදී හටගන්න ඵල සමාපත්තියෙහි න තිරං තිත්තති. බොහෝ කාලයක් සිටින්නේ නැහැ. නේ. වළංජන සමාපත්තියන් පන අද්ධාන පරිච්ඡේදයව පමාන. මේ කියන සාමාන්‍ය ආර්ය විහරණයක් විදිහට සම්වාදින අවස්ථාවේදී ඒ ඵල සමාපත්තිය තමයි ඒ මෙතන මේ කියන අද්ධාන පරිච්ඡේදෝ පමාන නේද? තස්මා සාඨිති නාම හෝති. ඒකින්ද ඒ විදිහට මේ සාමාන්‍ය අවස්ථාවේදී ආර්ය විහරණයක් විදිහට සම්වාදින අවස්ථාවේදී තමයි ඒ කියන අනිමිත්ත චේතෝ විමුක්තිය තිතියක් ගැන කතා කරන්න පුළුවන්. එහෙම නැතු අර නිරෝධ සමාපත්තියෙන් නැගී සිටින අවස්ථාවේ තිතියක් කියන්නට බෑ. හේතු චිත්තක්ෂණ 1යි 2යි. නේද? සාමාන්‍ය අවස්ථාවක් ගැනයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඒ කියන්නේ අර මෙච්චර කාලයක් මේ සමාපත්තියට සමවැදිලා ඉන්නවා කියලා සමවදින්න පෙර ආතුව අදිෂ්ඨාන කරනවා නේද? අන්න ඒකයි මේ කියන්නේ. අද්ධාන පරිච්ඡේදෝ පවන. තස්මා සාඨිති නාම හෝති. තේනාහ අනිමිත්තාය චේතෝ විමුක්තියා තිහිතියා ඉති. අන්න ඒක නිසා මේ අනිමිත්ත වූ චේතෝ විමුක්තිය පිළිබඳව චේතෝ විමුක්තියගේ ස්ථිතිය පැවැත්ම තස්සා චිරට්ඨිතත්තං කතිපච්චයයිති අත්ථෝ. ඒ කියන ආකාරයට ඒකේ බොහෝ කල් පැවැත්මට මොනවද ප්‍රත්‍ය විසර්ජනේ 50. ඉතින් පිළිතුරෙහි කුබ්බේච අபிසංඛාරෝති పూర్වේ කරන ලද අபிසංඛාරය. අபிසංඛාර කියන්නේ අද්ධාන පරිච්ඡේදෝ. අද්ධාන පරිච්ඡේදේ මෙපමණ කාලයක් මේ සමාපත්තියේ රැඳී සිටිනවා නේද? මේ සමාපත්තිය දින මෙච්චර ගණනාවක් නැත්නම් හෝරා මෙච්චර ගණනාවක් රැඳී සිටිනවා. ඒකට සමවැදිලා ඉන්නවා කියලා කල්ැතුව කරන මේ අදිෂ්ඨානය තමයි සුබ්බේ අபிසංඛාරෝ කියලා ආවේ නේද පෙළේ. නේද? ඒකේ කාරණා තුනක් කියවන නේද? සබ්බ නිමිත්තානං අමනසිකාරෝ සියලු නිමිති මෙහි කාරණ නොකිරීම, අනිමිත්තය ධාතුව මනසිකාරෝ අනිමිත්ත ධාතුව මනසිකාර කිරීම සහ කුබ්බේව අபிසංඛාරෝ. පෙරදීම අபிසංඛාරේ. ඒ කියන්නේ අර කාල සීමාව මෙච්චරයි කියලා අදිස්ථාන කරනවා. සබ්බ නිමිත්තානං කිය මොකද්ද? රූපාදී නිමිත්ත වශයෙන් එතන අනිමිත්තාය ධාතුවා කියලා කියේ. ඒක තේරුම් ගත්තා නම් සබ්බ නිමිත්තානං කියන එක තේරුම් ගන්න පුළුවන්. අනිමිත්ත ධාතුව කියන්නේ මොකටද? නිවනට කියන නමක් මතක තියාගන්න. අනිමිත්ත ධාතුව කියන්නේ නිවනට කියන නමක්. මොකද එතන මේ රූපාදී නිමිති වලින් තොරයි.
නිවන කියන එක. සිතක් උපදින්නට හේතු වෙන රූපාදී නිමිති වලින් තොරයි. ඒක නිසා නිර්වාණයට කියනවා අනිමිත්ත ධාතුව කියලා. සබ්බ නිමිත්තානං අමනසික ඒ අවස්ථාවේදී අමනසිකාරය කියන්නේ ඉතින් ඒ විදිහට මනසිකාර අර රූපාදීනං සබ්බාරම්මනානං ආරූපාදී වූ සියලු අරමුණු පිළිබඳව ඒ කොටස උඩ ඡේදෙන් විග්‍රහ වුණා නේද? අද ඊට පස්සේ හරි කමන්නේ 32 ඡේද කියනවා කතිපනාවසෝ පච්ච අනිමිත්තය චේතෝ විමුක්තිය බුත්තහනයි. දැන් තේරුම් ගන්න එහෙනම් මේ අනිමිත්ත චේතෝ විමුක්තිය නැගී සිටීමට මොනවද ප්‍රත්‍ය වෙන්නේ? නැත්නම් කීයක් තියනවද? සබ්බ නිමිත්තානං මනසිකාරෝ නේද? රූපාදී සියලුම අර නිර්වාණය ඇරෙන්න සෙසු රූපාදී සියලුම අරමුණු පිළිබඳව යම් වෙලාවක අපේ මනසිකාරයේ පවතිනවා නම් අන්න ඒක ඒ අනිමිත්ත චේතෝ විමුක්තිය නැගී සිටින්නට හේතු වෙනවා. ඊළඟට අනිමිත්තායත ධාතිය අමනසිකාරෝ නේද? නිර්වාණය යම් සිතකින් මනසිකාර කරන්නේ නැතිද? අන්න ඒකත් එහෙනම් මේ ඵල සමාපත්තිය නැගී සිටින්නට හේතු වෙනවා. ඇයි හේතුව? අපි දන්නවා පැහැදිලිවම අනාගාමී ඵලයට හෝ අරහත් ඵලයට හෝ නිමිත්ත වන්නේ මොකක්ද? ආරම්භණය වන්නේ. නිවනනේ නේද? නිවනනේ. අන්න ඒකයි මේ කියන්නේ ඒ කියන අනිමිත්ත ධාතුව යම් සිතකින් මනසිකාර කරත් නැත්නම් යම් සිතකට මනසිකාර වෙනවද එහෙනම් ඒක ඵල සමාපත්තියට හේතුවක්. යම් සිතකින් මනසිකාර කරන්නේ නැතිද ඒක ඵල සමාපත්තියෙන් නැගී සිටින්නට හේතුවක් වකටපත් වෙනවා. ඉතින් මේ අටුවාවේ බුද්ධානාය විශේෂ කාරණයක් කිව්වා. බුද්ධානාය ඒ අනිමිත්ත චේතෝ විමුක්තියෙන් නැගී සිටින්නට කියන තැන එකෙන් අදහස් කරන්නේ භවංග බුද්ධානං උච්චති නේද? වෙන බුද්ධානයක් නෙමෙයි භවාංග බුද්ධානයක්. ඒ කියන්නේ ඔන්න මතක තියාගන්න නිරෝධ සමාපත්තියට කලින් මොකද්ද හටගත්තු සිත? නේව සංඥා නා සංඥායතනේ චිත්තය. ඊට පස්සේ මොනවද හටගන්නේ සිත්? මොනවත් නැහැ නේ නිරෝධ සමාපatti අවස්ථාව. ඊට පස්සේ හටගන්න සිත මොකද? නැගී සිටින අවස්ථාවේ. ඵල සමාපatti චිත්තය වාර එකක් හෝ දෙකක් හටගන්නවා. චිත්තක්ෂණ එකක් හෝ දෙකක් හටගන්නවා. ඊට පස්සේ මොකද හටගන්නේ? එයින් නැගී සිටින සිත අන්න ඒක කියන මුත්තානාය. මෙතන නැගී සිටීම අදහස් කරන්නේ භවංග බුද්ධාන. එහෙනම් ඒ සිතෙන් ඊළඟට මොකද්ද වැටෙන්නේ? භවංග සිත. සිත භවංගයට වැටෙනවා නේද? ඊට පස්සේ තියෙන සාමාන්‍ය අර පුරුදු විදියට ඒ චිත්ත බාර ටික තමයි. හඳුරන්නේ නේද? ඊළඟට 33 වෙනි ඡේදය අපි පෙළේ තා පොඩ්ඩක් කියමු. යාචායන් ආවසෝ අපමාන චේතෝ විමුක්ති යාච අවිඤ්ඤා ආකින්චඤ්ඤා චේතෝ විමුක්ති යාච ශුන්‍යතා චේතෝ විමුක්ති යාච අනිමිත්තා චේතෝ විමුක්ති ඉමේ ධම්මා නානත්තා චේව නානා ව්‍යංජනා ච උදාහු ඒකත්තා ව්‍යංජනමේව නානන්ති. යාචායන් ආවසෝ අප්පමානා චේතෝ විමුක්ති යාච
ආකින්චඤ්ඤා චේතෝ විමුක්ති යාච ශුඤ්ඤතා චේතෝ විමුක්ති යාච අනිමිත්තා චේතෝ විමුක්ති අත්තිගෝ ආවුසෝ පරියායෝ යං පරියායන් ආධම්ම ඉමේ ධම්මා නානට්ඨා චේව නානා ව්‍යංජනාච අත්තිගෝ ආවුසෝ පරියායෝ යං පරියායන් ආගම්ම ඉමේ ධම්මා ඒකට්ඨා ව්‍යංජනමේව ව්‍යංජනමේච නානං. ඔව්. නාන. එතකොට පෙළේ ඒ කාරණෙන් කියන්නේ යාචායන් ආවසෝ අපමානා චේතෝ විමුක්ති. මේ චේතෝ විමුක්ති කිහිපයක් කියන මතක තියාගන්න. අපමාන ඇවැත්නි යා අයං යං මේ අපමානා චේතෝ විමුක්ති. චේතෝ විමුක්තියක් තියෙනවා ඒක අපමාන චේතෝ විමුක්තිය. අපි බලමු මොකද්ද අපමාන චේතෝ විමුක්තිය කියලා කියන්නේ. යාච ආකින්චඤ්ඤා චේතෝ විමුක්ති. දෙවෙනි චේතෝ විමුක්තිය ආකින්චඤ්ඤා චේතෝ විමුක්තිය. යාච ශුඤ්ඤතා චේතෝ විමුක්ති. යම්මේ ශූන්‍යතා චේතෝ විමුක්තියක් තියෙනවා. යාච අනිමිත්තා චේතෝ විමුක්ති. යම්මේ අනිමිත්ත වූ චේතෝ විමුක්තියක් තියෙනවාද? ඉමේ ධම්මා නානට්ඨා චේව නානා ව්‍යංජනා. මේ ධර්මයෝ නානට්ඨා නානා අර්ථ ඇත්තාහු නානා ව්‍යංජන නානා ව්‍යංජන. ඒ කියන්නේ අක්ෂර වශයෙන් උත් වෙනස් අර්ථ වශයෙන් උත් වෙනස්. උදාහු එහෙම නැත්තම් ඒකට්ඨා යම් එකම අර්ථ ඇත්තාහු ධර්ම ව්‍යංජන මේව නාන නේද? එකම අර්ථ සහිතව ව්‍යංජන. ඒ කියන්නේ අකුරු විතරක් වෙනස් වුණු කාරණාදි කියලා අහනවා. උත්තරයක් දෙනවා විස්සජ්ජනයක්. යාචයන් ආවුසෝ අපමානා චේතෝ විමුක්ති. එවත්නි යම් මේ අපමාන චේතෝ විමුක්තියක් වේද යාච ආකින්චඤ්ඤා චේතෝ විමුක්ති යම් ආකින්චඤ්ඤ චේතෝ විමුක්තියක් තියනවාද යාච ශුඤ්ඤතා චේතෝ විමුක්ති යම් ශූන්‍යතා චේතෝ විමුක්තියක් වෙනවද යාච අනිමිත්තා චේතෝ විමුක්ති යම් අනිමිත්ත චේතෝ විමුක්තියක් වෙනවද අත්තිකෝ ආවුසෝ පරියායෝ ආවුසෝ එවත්නි අත්ති පරියායෝ නේද යම් පර්යායක් තියෙනවා යම් පර්යායන් ආගම්ම නේද යම් වූ පර්යායකකට පැමිණ ඉමේ ධම්මා නානට්ඨා මේ ධර්මයෝ නානා අර්ථ ඇත්තාහු චේව ඒ වගේම නානා ව්‍යංජනාච අක්ෂර වශයෙන් උත් වෙනස්. ඒ කියන්නේ යම් පර්යායක් තියෙනවා ඒ පර්යායෙන් බැලුවොත් ඒ පර්යායෙන් වටහා ගත්තොත් මේවේ අර්ථ වශයෙන් උත් වෙනස් මේවයි ව්‍යංජන වශයෙන් උත් වෙනස්. අත්තිචකෝ ආවුසෝ පරියායෝ යම් පරියායන් ආගම්මි මේ ධම්මා ඒකට්ඨා ව්‍යංජන මේව නානා. ඒ වගේම තවත් පරියායක් තියෙනවා ඒ පරියායෙන් බැලුවොත් මේක අර්ථ වශයෙන් එකයි ව්‍යංජන වශයෙන් වෙනස්. ව්‍යංජන කියන්නේ අකුරු විදිහට වෙනස් නේද? බලන්න ඒ කියපු චේතෝ විමුක්ති පිළිබඳව අටුවාවේ කියනවා යාචායන් ආවුසෝති ඉදකින් පුච්චති. මෙතනදී යා අයන් ආවුසෝ කියලා කිං පුච්චති කුමක්ද විමසන්නේ? ඉද අඤ්ඤං අභිනවං නාම නත්ති කියනවා. මෙතනදී නැත්තම් මේ ප්‍රශ්නේදී මේ කාරණේදී අභිනව වූ නේද? පෙර නොවූ අලුතෙන් කියන්නට අඤ්ඤං නාම නත්ති වෙන දෙයක් නැහැ. හෙට්ටා කතිත ධම්මේ යේව පහළ කතිත ධම්මේ යේව කතා කළ ධර්මයන්ම ඒකතෝ සමෝධානිත්වා එකට එක්කාසු කොට පුච්ඡාමි इति පුච්ඡති. විමසන්නෙමි පුච්ඡති. මේ ප්‍රශ්නයක් විමසන්නේ නේද? මෙතනදී අර අලුතෙන් කියන්න දෙයක් නැහැ. කලින් කියපු කරුණු කාරණා ටිකම කලින් විග්‍රහ කළ ධර්ම කාරණා ටිකක්ම එකට එක්කාසු කරලා විමසනවා. කත්ත පනිතේ කතිතා කොහෙද ඒවා කියුවේ?
නීලම්පි සංජානාති පීතකම්පි ලෝහිතකම්පි ඕදාතකම්පි සංජානාති ඒතස්මින් ථානේ අප්පමානා චේතෝ විමුක්ති නේද? ඉතින් මජ්ක්‍ධිම නිකායේ මෙන්න සූත්‍රයක් ඇටියට ඒක දෙනවා. මේ අප්පමාන චේතෝ විමුක්තිය. මොකක්ද මේ? නීලම්පි සංජානාති නිල් පාට සංජානාති හඳුනා ගන්නවා නේද? පීතකම් කහ පාට, ලෝහිතක ඕදාත නිල් කහ රතු සුදු මේ විදිහට හඳුනා ගන්නවා. ඒකට කියනවා අප්පමාන චේතෝ විමුක්තිය. ටීකාවේදී කියනවා මොකද්ද මේ නීලං සංජානාති කියලා කියන්නේ? නීලාදී ගහන මුඛේන මේ නිල් පාට මේ විදිහට මේ වර්ණ ගැනීම වශයෙන් තං වන්නානං සත්තානං සංඥාය සංජානන අවේරාදී භාව මනසිකරණං ජෝතිකා. ඒ කියන්නේ නීලං සංජානාති නිල් පාට හඳුන ගන්නවා කියන තැන මොකද්ද මේ කියන්නේ? ඒ නිල් පාටට අදාළ සත්වයන් නිල් පාට දරාගෙන ඉන්න යම් සත්ව කොට්ටහාසයක් ඉන්නවාද? අන්න ඒ අය අවේරාදී භාව මනසිකරණ. අර මෛත්‍රී ආකාරයේ වෛරය නැති ඒ කියන්නේ අවෛරී ස්වභාවයෙන් මෛත්‍රී ස්වභාවයෙන් මනසිකාර කිරීම තමයි අප්පමාන චේතෝ විමුක්තිය කියලා කියන්නේ නේද? මෛත්‍රී චේතෝ විමුක්තිය කියවා නේද? බ්‍රහ්ම විහරණ විදිහට කතා කරන්නේ අපි. ඒ අප්පමාන චේතෝ විමුක්තිය. ඊළඟට නත්ති කිංචීති ආකින්චඤ්ඤායතනන්ති නෙයං එත් ආකින්චඤ්ඤා චේතෝ විමුක්තිය නේද? නත්ති කිංචි මේ විදිහට නේව සංඥා නාසඤ්ඤායතනයට පළමුව හටගන්න අරූප චිත්ත සමාධිය නේද? ඒ චිත්ත විමුක්තිය අපි කතා කරනවා ආකින්චඤ්ඤා චේතෝ විමුක්තිය කියලා. ඊළඟට පඤ්ඤා චක්කුණා පජානාති එත්හ ශුඤ්ඤතා. මෙතන ශූන්‍යතා චේතෝ විමුක්තිය කතා කළා වෙනවා. පඤ්ඤා චක්කුණා පජානාති. කත් මජ්ක්‍ධිම නිකායේ මේ සූත්‍රය පඤ්ඤා චක්කුණ එක්ක ශුන්‍යතා. එතකොට අපමාන චේතෝ විමුක්තිය, ආගින්චඤ්ඤ චේතෝ විමුක්තිය, ශූන්‍යතා චේතෝ විමුක්තිය අපි බලමු. ඊළඟට කියනවා කතිපනාවස පච්චය අනිමිත්තා චේතෝ විමුක්තිය ඨිතියා වුට්ටානාය. එත අනිමිත්තා චේතෝ විමුක්තිය. මෙන්න මෙතන අනිමිත්ත චේතෝ විමුක්තිය කතා කළා කියන්නේ. එවං හෙට්ටහ කතිතාව ඉමස්මින් ඨානේ ඒකතෝ සමෝධානෙත්වා පුච්ඡති. මෙසේ හෙට්ටහ කතිතාව අර ඉහළ කී ධර්මයන්ම ඉමස්මින් ඨානේ මේ තැනෙහි ඒකතෝ සමෝධානෙත්වා පුච්ඡති. එකට සමෝධානය කරලා එක් කරලා පුච්ඡති විමසයි. සංපද පටික්ඛිපිත්වා ඒතා තස්මින් ඨානේ නිද්දිඨා වාති වත්වා අඤ්ඤේ චත්තාරෝ ධම්මා ඒකනාමකා අත්ථි ඒකෝ ධම්මෝ චතුනාමකෝ අත්ථි ඒතම් පාකටං කତ୍වා කතාපේතුම් ඉද පුච්ඡතිති අට්ඨ කතායන් සම්නිත්තානං කතං. මේකයි කියන්නේ නේද? මෙන්න මේ විදිහට මේ කියන චේතෝ විමුක්තිය ටික ඉහලින් මේ කරුණ වලදී කතා කළා කියලා. කතිතා ඉමස්මින් ඨානේ ඒකතෝ සමෝධා. මෙතනදී ඒ හතරම එකට එක්කාසු කරලා මේ ප්‍රශ්නේ විමසන්නේ. තම් පටිච්චිපිත්වා ඒක ප්‍රතික්ෂේප කරලා ඒතා ඒ කියන චේතෝ විමුක්තිය තස්මින් ඨානේ නිද්දිඨා ඒව ඉති. ඒ තැනදී ඒ කියන චේතෝ විමුක්තිය විග්‍රහ කළා, මනාකොට දැක්කුවා. නිද්දිඨ කියන්නේ නේද?
අපි නිර්දේශිත කියලා කියන්නේ. නිර්දේශිත. නිදිට්ඨා ඒව ඉති වත්වා කියලා අඤ්ඤේ චත්තාරෝ ධම්මා අන්‍ය වූ ධර්ම හතරක් ඒකනාමකාති එකම නම් සහිත වූ අන්‍ය ධර්ම හතරක් තියෙනවා. ඒ වගේම ඒකෝ ධම්මෝ චතුනාමකෝ අත්ති. එකම ධර්මයක් තියෙනවා එයාට නාම හතරක් කතා කරනවා. චත්තාරෝ ධම්මා ඒකනාමක අත්ති. චත්තාරෝ ධම්මා ඒකනාමක. ධර්ම හතරක් තියෙනවා වෙනස් වෙනස් ධර්ම හතරක් තියෙනවා. ඒ ධර්ම හතරටම කියන්නේ එකම නම. වෙනස් වෙනස් ධර්ම හතරක් තියෙනවා. ඒ හතරටම කියන්නේ එකම නම. ඒ වගේම ඒකෝ ධම්මෝ එක් ධර්මයක් තියෙනවා චතුනාමකෝ අත්ති. එකම ධර්මයක් තියෙනවා ඒකට වෙනස් වෙනස් නම් හතරක් කතා කරනවා. ඒතම් පාකටං කත්වා ආන් එක ප්‍රකට කරලා කතා පේතුන් මේක ප්‍රකාශ කරවන්නට ඉද පුච්චති इति අට කතායන් සම්නිට්ඨානං කතා. ඒ සඳහායි මේක විමසන්නේ කියලා අට කතායන් අර්ථ කතාවෙහි සම්නිට්ඨානං කතා අවසාන නිශ්චය ප්‍රකාශ කළා. නේද විනිශ්චයකට බැසගත්තා කියලා කියනවා. ඒ කියන්නේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ මේ අටුවාව ලියන්නට යම් පුරාණ අටුවාවක් උපකාර කරගත්තා නම් අන්න ඒවයි නේද? සීහල අට කතා කියලා අපි එහෙම කියන්නේ. සීහල අට කතා. ඒ කියන්නේ මේ ඔය විනය අටුවාව සහ මේ ආගම අට කතා කියලා මේවට අපි කියන්නේ. සූත්‍ර පිටකේ නාට්‍ය කතා ටික ලියන්නට උපකාරක වුණු සිංහලෙන් තිබුණු අට කතා සම්ප්‍රදාය නේද? ඒ තනි අටුවාවක් නෙමෙයි. එක් අයෙකුගේ ප්‍රයත්නයක් නෙමෙයි. මේ කාලයත් එක්කලා ටික ටික වෙනස් වෙවි ආපු බහුකර්තෘක ග්‍රන්ථයක් නේද? සීහල අට කතා. තව පච්චරි අට කතා කියනවා, කුරුන්ඩි අට කතා කියනවා. ඔය විදිහට සිංහලෙන් ලියවුණු අටුවා කිහිපයක් ඒ කාලේ ප්‍රසිද්ධ අටුවා කිහිපයක් තිබුණා තියෙනවා. ඉතින් බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ එක අටුවාවක් දෙලින්ම මේ අර නිකන් අර සිංහලෙන් ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේෂන් ඒ වගේ එකක් නෙමෙයි මේ පාලි අට කතා ලියද්දි කරලා තියෙන්නේ නේද? අර ගොඩක් වෙලාවට මේ අටුවා මුලදී පටන් ගනින්ද කියන්නේ අර සමහර අටුවාවල තියෙනවා එකම කාරණේ එක තැනකදත් කියනවා ආයේ සූත්‍ර 7-8ක් ගියපුවා මෙතනදිත් කියනවා. තැන් කිහිපයක කියනවා. ඒක පුනරුක්ති දෝෂයක්. එතකොට අටුවාව ගොඩාක් දීර්ඝ වෙනවා. ඒ වගේම එක තැනකදී හරියට අහු වෙන කෙනෙකුට ආයෙ තැනක කියවද්දී ඒක නීරස වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ තැන් අත්හරිනවා බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ. ඒ වගේම සමහර තැන් තියෙනවා හොඳට විග්‍රහ වෙලා නැහැ. ඒ තැන් ආචාර්ය මතයන් පිහිටලා මේ පාලි අටුවාවල් වලදී තව දුරටත් විග්‍රහ කරනවා. ඉතින් මේකයි අර සීහල අට කතා සම්ප්‍රදායක් තියෙනවා. ඒක උපකාරය සහිතව කළ අටුවාවක්. නැතු බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේගේ මේ තනි අදහසක් මේ අටුවාව එහෙම එකක් නෙමෙයි. නේද? බයින්න බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේට මේක මේ සිංහලයේ තියෙන එක විකෘති කරලා පාලියට පරිවර්තනය කරා ඒ කතා කියලා කියන්නේ නේද? එහෙම එකක් කරේ නෑ. මේක මේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේගේ මතයක් තියෙනවා නම් අනිවාර්යෙන් තියෙන ආත්මනෝ මතක් කියලා. මට මෙහෙම හිතෙනවා කියලාමයි බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ අටුවාවල් වලදී ලියන්නේ. කියන්නේ කලින් අර ඒකට කියන්නේ රෙෆරන්ස් විදියට තියාගන්න. ළඟින් තියාගෙන ඉන්නේ සීහල අට කතාවල නැති මතයක් නම් ප්‍රකාශ කරන්න බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ එතනදී ලියනවා මේක මට වැටහෙන විදිය ගන්න එපා මේක. ඒකත් පුදුම නිහතමානීකම. මේක ගන්න එපා තවදුරටත් විමසලා බලන්න. මගේ මතය මේකයි තවදුරටත් විමසිය යුතුයි. අර මට මේක වැටුණා මේක තමයි හරිම මතේ. නෑ අටුවාචාරින් හත් එහෙම කියලා නෑ. නිහතමානී. අනතිමානී. පස්සා විසර්ජනේ ඒක විසර්ජනයේහි විසඳීමෙහි අයං උච්චතාවසෝ අප්පමාන අචේතෝ මුක්ති. තමයි මෙයයි
අප්‍රමාණ චේතෝ විමුක්තිය ඉති අයං භරණ අප්‍රමාණතාය අප්‍රමාණා නාම. අනෝදිසෝ ඕදිසෝ අප්‍රමාණ චේතෝ විමුක්තිය කියන එකෙන් අදහස් වෙන්නේ අයං භරණ අප්‍රමාණතාය අප්‍රමාණා නාම. ඒක භරති කියන්නේ මොකද්ද? භරති පැතිරෙනවා නේද? දැන් කරුණා මුදිතා ආදී මේ බ්‍රහ්ම විහරණ ප්‍රමාණයක් නැතිව සීමාවක් නැතිව පැතිරෙනවා නේද? ඒක නිසා ඒවට අවශ්‍ය නම් අප්‍රමාණ චේතෝ විමුක්ති කියලා කියන්නත් පුළුවන් නේ. අයං හි අප්‍රමාණේවා සත්‍යේ භරති. මේක අප්‍රමාණ වූ සත්වයන් අරමුණු කොට පැතිරෙනවා නේද? බ්‍රහ්ම විහරණ අප්‍රමාණ වූ සත්වයන් අරමුණු කොට පැතිරෙනවා. ඒක නිසා අප්‍රමාණ චේතෝ විමුක්ති කියලා කියනවා. එහෙම නැත්නම් ඒකස්මින් පිවා සත්‍යේ යම් එක් සත්‍යයක කෙරෙහි අශේෂෙත්වා පරති. ඉතිරියක් නැතිව ඒ පුද්ගලයා පිළිබඳව නේද? අපි අම්මා කෙනෙකුගේ කරුණාව ගැන කතා කරන්නේ කියන්නේ නේද? මහා බ්‍රහ්මයා බොහෝ දෙනෙකු පිළිබඳව කරුණාව තියෙනවා. මව් කෙනෙකුට තම එකම දරුවා පිළිබඳව කරුණාව තියෙනවා නේද? ඉතින් මේ දෙකම අවශ්‍ය නම් අප්‍රමාණ චේතෝ මුක්ති අවස්ථාවක් නෙමෙයි ඒක. අප්‍රමාණ විදියට වැඩුණු අවස්ථාවක් කියලා කියන්නත් පුළුවන්. එක ශේෂයක්. අප්‍රමාණ චේතෝ විමුක්තිය. ඊළඟට ආකින්චඤ්ඤ චේතෝ අයං උච්චතාවසෝ ආකින්චඤ්ඤාති මේ ආකින්චඤ්ඤ චේතෝ විමුක්තිය ගැන කතා කරා. ආරම්මන කිංචනස්ස අභාවතෝ ආකින්චඤ්ඤා නේද? දැන් කිංචන කියන්නේ මොකන්ද? කිංචන කියන්නේ යම්කිසි දෙයක් කියන අදහස. කුමක් හෝ දෙයක්. නත්ති කිංචි මොකක්වත් නැහැ. නේද? ආකින්චඤ්ඤාතර සමාධිය අපි කියන්නේ නත්ති කිංචි මොනවත් නැහැ. ඇයි හේතුව? අරමුණ වෙන්නේ මොකද්ද ඒකට? නෑ නත්ති කිංචි කියන එකේදී අර පළවෙනි චිත්තයාගේ අභාවය නේද? ඒ අර තියෙන දෙයක් කියන්නේ අභාව මාත්‍රයක් තමයි අරමුණු කරන්නේ. ඒකේ ගෙවි යාම මාත්‍රයක්, නිරෝධ වීම මාත්‍රයක්. අන් ඒකින් නැත්ති කියන කිසිවක් නැහැ. ආරම්මන කිංචනස් අභාවතෝ. ඒකයි මේ කියන්නේ. අරමුණු කරන්නට අදාළ කිසිවකගේ නොවීම වශයෙන් ආකින්චඤ්ඤා චේතෝ විමුක්ති කියලා කියනවා. ආරම්මන කිංචනස් අභාවතෝ. අරමුණු කරන්නට කිසිවකගේ එළඹ සිටින්න කිසිවකගේ දෙයක් ඇත්තේ නැහැ. ඊට පස්සේ අත්තේනවා ඉති අත්ථභාව ඒ චුට්ට අපි පෙළේ කියවෙන්නේ නැහැ. මම චේතෝ විමුක්ති 4 ගැන මේක ඉවරලා තව පොඩ්ඩක් වැඩිපුර බලලා කියන්නම්. ඒක වැදගත්. අප්‍රමාණ චේතෝ විමුක්තිය, ආකින්චඤ්ඤා චේතෝ විමුක්තිය, ශූන්‍යතා චේතෝ විමුක්තිය, අනිමිත්ත චේතෝ විමුක්තිය. අපර නිතර ওই වචන මුණ ගැසෙනවනේ. ඒකින්ද ඒව පිළිබඳව පොඩ්ඩක් වැඩි දුරට දැනගන්න එක වටිනවා. ඒක තව මීට වඩා විග්‍රහයක් තියෙන්න ඕනේ. ඒක මම බලලා හරියටම කියන්න. ඊට පස්සේ 34 වෙනි අංකය කියන්න බාන්න පෙළේ. පත්මෝචාවසෝ 34 නේ. ඔව් 34. පත්මෝචාවසෝ
පරියායෝ යම් පරියායං ආගම ඉමේ ධම්මා නානට්ටා චේව නානා ව්‍යංජනාච්ච ඉදාවසෝ බික්ඛු මෙත්තා සහගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහෙරති කතා ဒ ුතියං කතා තතියං කතා වත්තුත්ති චතුත්ථි ඉති උද්දමදෝ තිරියං සබ්බදි සබ්බත්තාය සබ්බාචන්තං ලෝකං මෙත්තා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අපමානේන අග්‍රහේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරති කරුණා සහගතේන චේතසා ඒකට තර උඩ ටිකම එන්න ඕනේ නේද? කරුණා සහගතේන චේතසා කියලා පේයන්නේ පෙය්‍යාලම අර මෙත්තා සහගතේන චේතසා කියලා ඊට පස්සේ තියෙන ඒකාන්ති සම්පරිත්වා විහෙරති තථා දුතිය ඒ ටිකම ගලප ගන්න ඕනේ. ඒකයි කියන්නේ. මුදිතා සහගතේන චේතසා පෙය්‍යාලං උපේක්ඛා සහගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහෙරති තථා දුතියං තථා තතියං තථා චතුත්ථිං ඉති උද්දමදෝ තිරියං සබ්බදි සබ්බත්තාය සබ්බාවන්තං ලෝකං උපේක්ඛා සහගතේන චේතසා විපුලේන මහග්ගතේන අපමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරති අයං උච්චතාවසු අපමානා චේතෝ විමුක්ති. ඔව්. අන්න එකින් එක දැන් කියන්න හදන්නේ. අපමාන චේතෝ විමුක්තිය කියන්නේ මොකන්ද? මෙතන කියවනේ මේ පරණ අපමානතාය අපමානානා අප්‍රමාණ වූ සත්‍යයන් අරමුණු කරනවා. එහෙම නැත්නම් එකම සත්‍යයක පිළිබඳව හරි අශේෂෙත්වා ඉතිරිවක් නැතුව පතුවා වාසය කර. ඒකයි 34 වෙනි අංකේ කිව්වේ කතමා චාවසෝ පරියායෝ ඇවැත්නි කුමක්ද මේ පර්යාය යම් පර්යාය කියන්නේ මොකද්ද මේ? ඔව් ඒ අදහස් තේරෙනන්නේ ධර්මයේ. මෙන්න මේ ක්‍රමය මේ කොටස මේ දහම් කොටස නේද? අන්නේ එතන ඒ පරියායට ඇවිල්ලා ඉමේ ධම්මා නානට්ඨා මේ ධර්මියෝ අර්ථ වශයෙන්ුත් වෙනස්. චේතෝ විමුක්ති කියන එක අර්ථ වශයෙන්ුත් වෙනස්. ව්‍යංජන අක්ෂර වශයෙන්ුත් වෙනස් වෙන්නේ මෙන්න මේ පරියායන් වලදී. පළවෙනි එක ඉදාවසෝ භික්ඛු මෙත්තා සාගතේන චේතසා. ඔය තියෙන්නේ මෛත්‍රී චේතෝ විමුක්තිය නේද? මෛත්‍රී බ්‍රහ්ම විහරණී විග්‍රහ කරලා දෙන්නේ නේද? මෛත්‍රී සාගත සිතින් එක් දිශාවකට පතුරවා වාසය කරනවා. එසේ දෙවෙනි දිශාවට, එසේ තුන්වෙනි දිශාවට. තතියං තථා චතුත්ථින් නේද? සිව්වන දිශාවට. ඉති මෙසේ උද්ධ මධෝ ආව කියන්නේ ඉතිරිවක් නැතිවම මේක පතරවනවා නේද? පළවෙනි දිශාවට, දෙවෙනි දිශාවට, තුන්වෙනි දිශාවට, හතරවෙනි දිශාවට, උද්ධං ඉහළට, අධෝ පහළට, තිරියං හරහට, සබ්බධි සෑම තැනකටම, සබ්බත්තතාය සියලු ආත්ම භාව පිළිබඳව, සබ්බවන්තං ලෝකං සියලු සත්වයින් සිටින ලෝකයේ පිළිබඳව, මෙත්තා සාගතේන චේතසා මෛත්‍රී සාගත වූ සිතින්, මෙත්තා සාගතේන මෛත්‍රී සාගත වූ විපුලේන මහග්ගතේන අපමානේන අවේරේන අභ්‍යාපජ්ජේන චේතසා පරිත්වා විහෙරති. ඒ කියන්නේ විපුල මහත් භාවයට ගිය මහග්ගතේන මේ මහග්ගත සංඛ්‍යාත වූ අපමානේන ප්‍රමාණ රහිත වූ අවේරේන වෛරයෙන්තර වූ අභ්‍යාපජ්ජේන ඒතේ විදිහට අවෛරී ස්වභාවයක්ම තමයි පරිත්වා විහෙරති. පතුරුවා වාසය කරනවා නේද? ඉතින් කරුණා සාගතේන චේතසත් ඒකමයි. මුදිතා සාගතේන චේතසා ඒකමයි. උපේක්ඛා සාගතේන චේතසා ඒකමයි. අවසානයේදී කියනවා අයං උච්චතාවසෝ අපමානා චේතෝ විමුක්ති. මෙන්න මේකට තමයි කියන්නේ අපමාන චේතෝ විමුක්ති කියලා. හේතුව අයං හි අපමානේවා සත්‍යේ පහති. මෙන්න මේක අප්‍රමාණ වූ සත්වයින් අරමුණු කොට පවතිනවා.
නේද? මෙත්තා කරුණා මුදිතා මේවට අප්‍රමාණ චේතෝ විමුක්ති කියන්න හේතුව තමයි ප්‍රමාණයක් රහිත වූ සත්ව කොටහස අරමුණු කරනවා නේද? එහෙම නැත්නම් එකම සත්‍යයක පිළිබඳව වේවා අශේෂෙත්වා පරති. ඉතිරියක් නැතුව පැතිර පවතින. අන්න ඒකයි නේද? අපි චෛතසික විභාගෙදිත් මේවට මොනවා කියලාද කියන්නේ? මේවා හතරට අපි කියනවා අප්‍රමාණ. ඔව්. අප්‍රමාණ චෛතසික නැත්නම් අපමඤ්ඤා කියලානේ අපි කියන්නේ නේද? අපමඤ්ඤා. එතනදී අපමඤ්ඤා කීයක් වෙනවද? හතරක් වෙනවා. හතරම වෙනවද? කරුණා මුදිතා දෙක විතරයි එන්නේ නේද? අපමඤ්ඤා විදිහට ගන්නේ අපි කරුණා මුදිතා. කරුණා මුදිතා. ඇයි හේතුව? මෙත්තා චෛතසිකේ නැති ඇයි? මෙත්තා චෛතසිකේම තමයි අපි කුසල චෛතසිකයක් විදිහට අහුලන මොනවද? සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස. නේද? චෛතසික වලදී අපි අදෝස කියලා අහුලන්නේ මොකද්ද? මෙත්තාම තමයි, මෛත්‍රියම තමයි. ඒකින් අප්‍රමඤ්ඤය කියලා වෙනම කතා කරන්නේ නැහැ චෛතසිකයක් ඇතුළේ. හැබැයි අතන අදෝස කියන්නේ මෙත්තාව තමයි. ඊට පස්සේ උපේක්ඛාව කියලා වෙනම එකක් අහුලන්නේ නැහැ. නේද? ඉතින් ඒක තමයි අපි කතා කරන්නේ මොකක්ද? తත්‍ර මජ්ජත්තතා කියලා නේද? తත්‍ර මජ්ජත්තතා. ඒතන අර වලගොඩලි රහිත මාර්ගයක සමව අශ්ව රථයක් ගමන් කරද්දී ඒකේ රථාචාර්ය මධ්‍යස්ථයි නේද? මෙයා නැත්තම් කරත්තේ හොඳට යද්දි කෙවිත අරගෙන ගහනවාද මේකේ ඉන්න අශ්වයන්ට? එහෙම ගහන්නේ නැහැ නේද? එහෙම ගහන්නේ නැහැ. අන්න ඒ වගේ උපේක්ෂාව කියලා කියන්නේ. අතිරේක කාරණයක් ඒකිට. දැන් මෙතනදී අප්‍රමාණ චේතෝ විමුක්තිය කිව්වේ ඒකයි. ඊළඟට පෙළේ කියනවා කතමාචාවසෝ ආකින්චඤ්ඤා චේතෝ විමුක්ති නේද? ආකින්චඤ්ඤ චේතෝ විමුක්තිය කියන්නේ මොකද්ද? ඉදාවසෝ භික්ඛු සබ්බසෝ විඥානං ඡායතනං සමතික්කම්ම නත්ති කිංචීති ආකින්චඤ්ඤායතනං උපසම්පද්දි විහෙරති. අයං උච්චතාවසෝ ආකින්චඤ්ඤා චේතෝ විමුක්ති. මොකද්ද එහෙනම් මේ ආකින්චඤ්ඤ චේතෝ විමුක්තිය කියලා කියන්නේ? ආවුසෝ ඇවත්නි ඉද මේ ශාසනයේ භික්ඛු භික්ෂුතම සබ්බසෝ සර්වාකාරයෙන්ම විඥානං ඡායතනං සමතික්කම මේ විඥානං ඡායතනේ ඉක්මව නත්ති කිංචි ඉති කිසිවක් නැහැ කියලා ආකින්චඤ්ඤායතනං උපසම්පද්දි විහෙරති. මේ ආකින්චඤ්ඤායතන සමාධියට එළඹ වාසය කරනවා. අයං උච්චතාවසෝ ආකින්චඤ්ඤා චේතෝ විමුක්ති. ඇවත්නි මෙන්න මේකටයි ආකින්චඤ්ඤා චේතෝ විමුක්ති කියලා කියන්නේ නේද? ඒකයි අටුවාවේ කියවේ අයං උච්චතාවසෝ ආකින්චඤ්ඤායති ආරම්මන කිංචන සභාවතෝ ආකින්චඤ්ඤා නේද? අරමුණු කරන්නට කිසිවක් නොවන භාවයෙන් මේකට කියනවා ආකින්චඤ්ඤා කියලා. නත්ති කිංචි නත්ති කිංචි. ඊට පස්සේ පෙළේ ඒ ටික කිව්වද නෑ නේද? කතමාචාවසෝ ශුන්‍යතා චේතෝ විමුක්ති කියලා කියන බෑනේ ශුන්‍ය කතමාචාවසෝ ශුන්‍යතා චේතෝ විමුක්ති. ඉදාවසෝ භික්ඛු අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්ඛති ශුඤ්ඤමිදං අත්තේනවා අත්තනියේන වාති අයං උච්චතාවසෝ ශුඤ්ඤතා චේතෝ විමුක්ති. කතමාචාවසෝ අනිමිත්තා චේතෝ විමුක්ති. ඉදාවසෝ භික්ඛු සබ්බ නිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චේතෝ සමාධින් උපසම්පද්‍ය විහෙරති. අයං උච්චතාවසෝ අනිමිත්තා චේතෝ විමුක්ති. අයං කෝවසෝ පරියහයෝ යං පරියායං ආගම්ම ඉමේ ධම්මා නානාට්ඨාචේව නානා ව්‍යංජනාච්ච. ඔව් මෙන්න මේකයි පරයය. මේ ධර්මියෝ අර්ථවලිනුත් වෙනස්. ඒ වගේම නානා ව්‍යංජනා මේ අක්ෂර වලිනුත් වෙනස් නේද? අපමාන ආකින්චඤ්ඤ ශුන්්‍යත අනිමිත්ත. ඒ නම් හතර යොදාගෙන චේතෝ විමුක්ති කියන පදේ දාපුවාම අර්ථත් වෙනස් වෙලා ව්‍යංජනත් වෙනස් වෙලා. ශුන්්‍යතෝ චේතෝ විමුක්ති කියන්නේ ඉදාවසෝ භික්ඛු මහණෙනි මේ සසුනේහි භික්ෂුතෙම
අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නේද? අරඤ්‍යගතව රුක්ඛමූලගතව ශුඤ්ඤාගාරගතව ඉති පරිසංචික්කති මෙසේ සිහි කරයි. ශුඤ්ඤමිදං අත්තේනවා අත්තනියේනවා. ඉදං මේක අත්තේනවා ආත්ම භාව වශයෙන් හෝ අත්තනියේනවා එකී ආත්ම භාවය තුල පිහිටීම වශයෙන් හෝ ශුඤ්ඤං 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 මේක ශූන්‍යයි. ඔය අටුවාවි කියන්නේ අත්තේනවා ඉති. අත්තේනවා කියලා කියන්නේ මොකද්ද? අත්ත භාව පෝස පුග්ගලාදී සංඛාතේන අත්තේන ශුඤ්ඤං නේද? ආත්ම භාව සංඛ්‍යාත පෝස කියන්නේ මේ යම්කිසි පුද්ගලයෙක් පුරුෂයෙක් ඒ පුරුෂ පුද්ගලාදී සංඛ්‍යාවෙන් ශූන්‍ය වූ නේද? මේ පුද්ගල භාව කියන ආත්මයකින් ශූන්‍ය වූ හැටියට යම් තැනක හඟිනවා නම් වැටහෙනවා නම් අන්න ඒකට කියනවා ශූන්‍යතා චේතෝ විමුක්තිය කියලා. ශූන්‍යතා චේතෝ විමුක්තිය. කාමෙත් ඒ ටික තමයි විග්‍රහ කරන්නේ. ඊළඟට අත්තනියේන වායිති චීවරාදී පරික්ඛාර සංඛාදේන අත්තනියේන ශුඤ්ඤා. අත්තනි කියන විභක්ති වචනේ මොකද්ද? අත්තනි කියන්නේ සත්ත්මී භක්ති අර්ථය. සත්ත්මී අර්ථය මොකද්ද? යමක් මත පිහිටනවා කියන අදහසනේ. අත්තනි කියන්නේ එහෙනම් ආත්මයා කෙරෙහි පිහිටන. ආත්මයේ තුල පිහිටනවා කියන අදහස. මෙතන ඒ අත්තනියේන ශුඤ්ඤං කියන්නේ ආත්මය තුල ආත්මයේ මත පිහිටීම වශයෙන් ශූන්‍යයි කියන්නේ චීවරාදී පරික්ඛාර සංඛාතේන අත්තනියේන ශුඤ්ඤං. චීවරාදී පරිස්ඛාර සංඛ්‍යාත වූ ආත්මයේ වශයෙන් නැත්නම් ඒ ආත්මය තුල නැත්නම් ආත්මය කියලා යම් දෙයක් හංගිනවා නම් අන්න ඒක තුල පිහිටලා තියෙන මේ චීවර නේද? ඒ අසුරු නිසුරු කරන උපභෝග පරිභෝග කරන ද්‍රව්‍යයන්ගේ තියෙන ශූන්‍යතාව නේද? ඒක තමයි ශුන්‍යතා චේතෝ විමුක්ති කියලා කියන්නේ. ශූන්‍යතාව. ඊළඟට අනිමිත්තා චේතෝ විමුක්ති කියලා කියවේ අනිමිත්තායිති රාග නිමිත්ත ආදීනං අභාවේන අනිමිත්තා අරහත් ඵල සමාපත්තින් සන්ධායාහ. අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා කිව්වේ එතන රාගාදී නිමිත්තයන්ගෙන් තොරයි නේද? අපි කිව්වේ අනිමිත්ත චේතෝ විමුක්තිය කියන තැනට මේ අනිමිත්ත කිය මොකද්ද? නිර්වාණය කියලානේ අපි කිව්වේ. නිබ්බාන ධාතු කියලානේ කිව්වේ. ඉතින් ඇයි එහෙම කියන්නේ එතන? මේ රාග සංඛ්‍යාත නිමිත්තක් නැහැ එතන. රාග සංඛ්‍යාත නේද? ඒක නිසා නිවන අනිමිත්තයි. රාග නිමිත්ත ආදී නම් අභාවේන අනිමිත්තා. ඉතින් ඒක මොකද්ද? අරහත් ඵල සමාපත්තිය. නානත්තා චේව නානා ව්‍යංජනාත ව්‍යංජනම්පි නේසං නානා අත්ථෝපි. එතන තමයි කියපු ඒවායි අර්ථත් වෙනස් අක්ෂරත් වෙනස්. තත් ව්‍යංජනස්ස නානතා පාකටාව. එතන ඉතින් කියනවා මේ ව්‍යංජනයාගේ නානා භාවය ප්‍රකටමයි නේද? ඒ ආකින්චඤ්ඤා කියපුවාම තියෙන අකුරු ටිකද අපමානා කියපුවාම නෑනේ වෙනස් නේද? ඒකින්ද ඒක ප්‍රකටයි. අත්ථෝපන අර්ථය මේ විදිහටයි ගන්නට ඕන නේද? අපමානා චේතෝ විමුක්ති භූමන්තරතෝ මහග්ගතා ඒව හෝති රූපාවචරා. ඔන්න කියනවා. අර්ථ වශයෙන් මේක තවදුරටත් විග්‍රහ කරනවා කොහොමද? අපමාන චේතෝ විමුක්තිය කියන එක භූමන්තරතෝ මහග්ගතා. භූමන්තර වශයෙන් ඒක මහග්ගතයි කියනවා. භූමන්තර කියන්නේ අපි භූමි කීයක් ගැන කතා කරනවද? කාමාවචර භූමි, රූපාවචර භූමි, අරූපාවචර භූමි සහ ලෝකෝත්තර භූමි නේද? භූමි හතරක් පිළිබඳව කතා කරනවා. ඉතින් මෙතන කියනවා අන්නේ භූමාන්තර වශයෙන් මහග්ගතා. මේ අප්‍රමාණ චේතෝ විමුක්තිය මහග්ගත ධර්මයකටයි අයිති වෙන්නේ නේද? පරිත්තා ධම්මා මහග්ගතා ධම්මා අප්‍රමාණා ධම්මා. පරිත්ත කියන වචනේ මොනවටද පාවිච්චි වෙන්නේ?
සාමාන්‍ය කාම ධර්ම නේද? පරිත්ත කියලා කියන්නේ අල්පයි කුඩයි කියන අදහසනේ පරිත්ත කියන එකේ තියෙන්නේ. පරිත්තා ධම්මා. මහග්ගතා ධම්මා කියන්නේ ඒ පරිත්ත ධර්ම වලට වඩා මේක අර එක අර්ථයක් විතරයි. ඕක මේ ඒකෙලින් මේ ත්‍රිකේ පිළිබඳ විග්‍රහයක් වෙනවා ධම්මසංගණියට ගියපුවා මේ මාතෘකාවලදී. මහග්ගතා ධම්මා කියන්නේ රූපාවචර සහ අරූපාවචර ධර්මයක්. අපමානා කියන්නේ ලෝකෝත්තර ධර්ම. ඉතින් මෙතනදී කියනවා මේ අපමාන චේතෝ විමුක්තිය කියන්නේ මහග්ගතා රූපාවචර. මහග්ගත රූපාවචරය. ආරම්මනතෝ සත්පඤ්ඤත්ති ආරම්මන. ආරම්මන කිරීම වශයෙන් මොකද්ද? සත්‍යානම ප්‍රඥප්ති ආරමුණු කරන්න. නේද? සත්‍යානම ප්‍රඥප්ති ආරමුණු කරන්න. ඊට පස්සේ ආකින්චඤ්ඤා චේතු විමුක්ති කියන එක ඒක භුම්මාන්තරතෝ මහග්ගත අරූපාවචර. නේද? ඒක භුම්මාන්තර වශයෙන් මහග්ගතයි හැබැයි අරූපාවචරයි. උඩින් කියපු එක රූපාවචරයි. මේ සිත ආකින්චඤ්ඤාතන කියන එක අරූපාවචරයි. ආරම්මනතෝ නවත්තබ්බාරම්මන. නේද? ඒක අරමුණු කිරීම වශයෙන් නවත්තබ්බාරම්මණය නේද? කියන එක ටීකාවේ පරිත්තාදී භාවේන පරිත්ත මහග්ගත අප්‍රමාණ වෙන්න පුළුවන්. අතීත අනාගත ඒ වගේ වෙන්න පුළුවන්. අජ්ජත් බහිද්ධ වගේ වෙන්න පුළුවන්. නවත්තබ්බං ආරම්මණං ඒතස්සිති නවත්තබ්බාරම්මන. නිබ්බාන ආරම්මන ඵල සමාපatti භාවතෝ. ඉතින් කියනවා ඇයි මේකට ඒ විදිහට නවත්තබ්බාරම්මන කියලා කියේ මතක තියාගන්න යම් කිසි තැනක ඔක සමහර විටක හම්බෙන්න පුළුවන් අටුවාවේ සමහර තැනක නවත්තබ්බාරම්මන කියන්නේ ඒකට මේ අර කාමාවචර රූපාවචර අරූපාවචර මේ විදිහේ අරමුණක් නෙවෙයි තියෙන්නේ. ඒ විදිහට වත්තබ්බ කියන වචනේ තේරුම මොකද්ද? කිය යුතු. නවත්තබ්බ කියන්නේ ඒ විදිහට නොකිය යුතුයි. කොයි විදිහටද? අතීතාදි භාවයෙන්. අතීත අනාගත වර්තමාන මෙන්න මේ විදිහට කියන්නට බෑ ඒකේ අරමුණ. ඊට පස්සේ අජ්ජත්තාදි භාවයෙන් ඒක ආධ්‍යාත්මික බාහිර වශයෙන් ඒක අරමුණ වෙන් කරන්න බෑ. නේද? ඊට පස්සේ පරිත්තාදි භාවයෙන් මේක පරිත්ත ධර්මයක්, මහග්ගත ධර්මයක්, අපමාන ධර්මයක් මේකේ අරමුණ. එහෙම වෙන් කරන්න බෑ. ඒක නිසා ඒකට අපි කියනවා නවත්තබ්බාරම්මණයක්. එහෙනම් ආකින්චඤ්ඤායතන ඒ අරූපාවචර සමාධියට තියෙන්නේ ආරම්මණය කිරීම වශයෙන් නවත්තබ්බාරම්මණය. ඊට පස්සේ ශූන්‍යතා භුම්මාන්තරතෝ කාමාවචර. නේද? ඒක භුම්මාන්තර වශයෙන් ගත්තොත් කාමාවචර සිතක් ආරම්මනතෝ සංඛාර ආරම්මන. මේ ආරම්මණය කිරීම වශයෙන් මේ සංස්කාර ධර්මමයි අරමුණු කරන්නේ. ශුන්‍යතා චේතෝ මුක්ති කියන තැනදී නේද? යම් ධර්මයක් ශූන්‍ය විදිහට දකිනවා. එතන අර ගන්නට දෙයක් නැහැ නේද? ඒකයි කාම විපස්සනා වඩන මොහොතකදී ඒකදී ශූන්‍යතාව අපි වටහා ගන්නවා. ඒකයි කාමාවචර කියලා කියන්නේ. විපස්සනාහි එත ශුන්‍යතාති අධිප්පේතා. මොකද්ද මේ ශූන්‍යතාව කියලා කියන්නේ? ඒ වඩන විදර්ශනාවමයි නේද? ශුන්‍යතා චේතෝ විමුක්තිය කියලා වෙනස් දෙයක් නෙමෙයි. මේ වඩන විපස්සනා වඩන මොහොතකදී ඒක ශූන්‍යතාව අරමුණු කරගෙන නම් ඒකට අපි කියනවා ශුන්‍යතා චේතෝ විමුක්තිය. අනිමිත්තා භුම්මාන්තරතෝ ලෝකුත්තරා. අනිමිත්ත චේතෝ විමුක්තිය පැහැදිලිවම ලෝකෝත්තරයි භුම්මාන්තර වශයෙන් ආරම්මනතෝ නිබ්බානාරම්මන. අරමුණු කිරීම වශයෙන් අනිමිත්ත චේතෝ විමුක්තිය මොකක්ද අරමුණ? නිර්වාණයමයි නේද? ඵල සමාපatti කියලානේ අපි කියේ. ඵල සමාපatti. එහෙනම් අදට මෙතන